ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු වංග ප්‍රථමයෙන් සිරස්තල. නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් නැහැ. මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි. දහස ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් මාස 4කට පසු මෙරටින් යළිත් වාර්තා වෙයි. ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ වසර 26ක් ගත වූ අමිහිරි මතක සටහන. ඉතාලි ජනාධිපතිවරයා යළිත් වරක් එම දුරයට. නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා. නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ අක්‍රියව පැවති විදුලි ජනන යන්ත්‍රය තරමක් දුරට යථා තත්වයට පත්කර ජාතික විදුලි බල පද්ධතියට අද පෙරවරුවේ එක් කෙරුණා. ඒ අනුව මෙතෙක් අහිමිව තිබූ මෙගාවොට් 160ක් මෙලෙස ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණු බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. පසුගිය දිනවලදී ඉන්ධන හිඟවීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වූ අතර ඒ හේතුවෙන් විශාල විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියෙන් ගිලිහී ගියා. ඩොලර් අර්බුදයේ හේතුවෙන් බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ නැප්තා මිලදී ගැනීම කටයුතු කිසියම් අයුරකින් අඩාල වූ අතර එහෙත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව බලාගාර වෙත ඉන්ධන ලබා දීමට එකඟ වුණා. මේ අතර විදුලි අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් සාකච්ඡාවක් පැවති අතර මෙවර ඒ සඳහා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලටද ආරාධනා කර තිබුණා. මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. අපි තියෙන දත්ත ඒ තියෙන ධාරිතාවයේ ඒ වගේ විල්ලුම සලකලා බලලා දෛනික විදුලි කප්පාදුවක් ඒ ෂෙඩියුල් පවර් කට් එකකට යන්න අවස්ථාවක් නැහැ කියන එක තමයි අපේ පදනම තියෙන්නේ. ඒකට හේතුව තමයි තෙල් සංචිත ඒ වගේම බලාගාර දැනට හොඳ තත්ත්වයේ තියෙනවා. එසේම අපිට ලබන මාසේ දැන් තියෙනවා අපස උසස් පෙළ විභාගය. අපස උසස් පෙළ විභාගයට සූදානම් වෙන ශිෂ්‍යයන් සඳහා මම හිතන්නේ අපි විදුලි කප්පාදුවට ගියොත් එහෙම ඒකට අපහසුතාවයට පත් වෙනවා. ඒ ගැන සල්කා බලලා අපි තීරණය කරනු ලැබුවාද නැවත දැනුම් දෙනතුරු අපිට විදුලි කප්පාදුවකට අවශ්‍ය යෑමට අවශ්‍ය නොවන බව. ඒ වගේම අපි දන්නවා නොරොච්චෝලේ තුන්වෙනි බලාගාරය ඊයේ රාත්‍රියේ පටන් ධාරිතාවයට එක් කරනු ලැබුවා. ඒ වගේම සොජිට්ස් බලාගාරයත් අනිද්දා වන විට ඒ කියන්නේ දෙවනිදා වෙන විට නැවත මෙම පද්ධතියට එක්වීමට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා දවස් කිහිපයකට පෙර අපිට ලැබුණා ක්‍රූඩ් ඔයිල් නැවක්. ඒ නැවේ තියෙන ඒ බොර තෙල් ප්‍රමාණය දැන් පිරිපහදු කරන අතරතුර එයින් අපිට අවශ්‍ය වන දැවි තෙල් ඒ වගේ නැෆ්තා වගේ ප්‍රමාණයක් අපිට ලැබෙනවා මේ විදුලි බලාගාරවල විදුලිය ජනනය කිරීම සඳහා. ඒ අනුව අපිට පුළුවන් සපුගස්කන්ධ කොළඹ බාජ් ඒ වගේම වේස්ට් කෝස්ට් උතුරු ජනනීය කියන මෙගාවොට්ස් 500ක පමණ ධාරිතාවයක් තියෙන බලාගාරවලට අවශ්‍ය ෆර්නස් නැෆ්තා වගේ හෙවි ෆුවල් ලැබුණාම අපිට පුළුවන් මේ තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට යාම සඳහා. හැබැයි මේ මාසෙ විතර වර්ෂාව ලැබෙනකන් විදුලිය නොකපා ඉන්න හැකි වෙන්නේ අපි විදුලිය පරිශ්‍රමයෙන් පාවිච්චි කළොත් පමණයි. පවතින ඔමික්‍රෝන් අවදානම හමුවේ පසුගිය දෙසැම්බර් මාස නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පෙබරවාරි මාස අවසානය දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ දිනේදී 1000 සීමාව ඉක්මවා ගියා. දෛනිකව මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මාස 4කට අධික කාලයකට පසු 16 සීමාව ඉක්මවා යමින් ගත වූ දිනේ නව කොවිඩ් ආසාදිතයන් 1056 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දක්වුණේ 6,10,103ක් ලෙසයි. මේ අතර ගත වූ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 20ක්ද වාර්තා වුණා. එලෙස ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 20ත් සමග මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දක්වුණේ 15420ක් ලෙසයි.
මේ අතර පවතින ඔමික්‍රෝන් අවදානම හමුවේ පසුගිය දෙසැම්බර් මස නිකුත් කෙරෙනු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පෙබරවාරි මස 28 වනදා දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය අංශය සඳහන් කළේ මේ දක්වා පනවා ඇති සීමාවන් ඇතුළත කටයුතු කිරීම මෙන්ම කොවිඩ් මාර්ගෝපදේශ පිළිපැදීම පවතින ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය සඳහා අනිවාර්ය වන බවයි. මේ දක්වා බලාත්මකව තිබුණේ දෙසැම්බර් මාසයේ අගදී නිකුත් කරන ලද ජනවාරි මාසයේ 31 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛයයි. මේ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මෙම චක්‍රලේඛය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂ හේතුවක් මත සමහර විට මේක නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේදී පෙබරවාරි මාසයේ පුරාම බලාත්මක වෙනවා. ඒ වගේම මේ දක්වා පනවලා තියෙන සීමාවන් ඇතුළත කටයුතු කරන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද පවතින තත්ත්වයක් එක්ක කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමත් ඒ වගේම ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව තියෙන තත්ත්වයක් සැලකිල්ලට ගත්තාම මේ මාර්ගෝපදේශය ඒ ආකාරයෙන්ම අනිවාර්යයෙන්ම පිළිපැදීම ඉතාමත් වැදගත් වෙනවා. නිවසේම රැඳී සිටමින් නිවසින් බැහැර යාම නොකළ යුත්තක් කියලා මේ අලුත්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු මාර්ගෝපදේශ වලින් සඳහන් කරන්නේ නැහැ. මේ මාර්ගෝපදේශ වලට අනුව ඇත්තටම ඔබගේ ආශ්‍රිතයා සමග ඔබ රැඳී සිටියත් ඔබට රෝග ලක්ෂණ නොමැතිනම් ඔබගේ රාජකාරියට හෝ වෙනත් සමාජ අවශ්‍යතා සඳහා ඔබට එළියට බැහැලා ඔබගේ කටයුතු වලට යන්න පුළුවන්. මෙතනදී පැහැදිලිවම හිතට ගත යුතු කාරණයක් වෙන්නේ ඔබගේ මුඛාවරණය නිසි පරිදි පැළඳීම සහ දුරස්ථභාවය සහ අනිකුත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් Tamanගේ එදිනෙදා කටයුතු වල නියැලීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි. මේ අතර කුඩා දරුවන් සහ පාසල් දරුවන් ආශ්‍රිත කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. එහිදී ඒ මහතා සඳහන් කළේ කුඩා දරුවන් තුළ කොවිඩ් රෝග ලක්ෂණ පහළ වුවහොත් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අනිවාර්ය වන බවයි. කුඩා දරුවන්ගේ කොවිඩ් පැතිරීම ගත්තම සාමාන්‍යයෙන් දිනකට රෝගීන් රිජාරය ළමා රෝහල ගත්තම සාමාන්‍ය රෝගීන් 20ක 25ක වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ කිසිම දරුවෙකු අසාධ්‍ය තත්ත්වයේ දැනට පසු වෙන්නේ නැහැ. මේ දක්වා වාර්තා වෙන දරුවන්ගෙන් සහ රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට අනුගත කිරීමට හැකියාවක් තියෙනවා. අපි කාරුණිකව ඉල්ලා සිටිනවා දෙමාපියන්ගෙන් විශේෂයෙන්ම දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගී පෙන්නුම් කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න, රෝහලට රැගෙන ගිහිල්ලා වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව පමණමයි නිවෙස්ගත ප්‍රතිකාර කරන්න ඕන. මේ නිසා කිසිම කෙනෙක් රෝහල් වලට යන්න බිය වෙන්න එපා. රෝහල් පරිසරය අපි ඉතාමත්ම සුරක්ෂිත ආකාරයට සූදානම් කරලා තියෙනවා. මේ අතර පවතින ඔමික්‍රෝන් ව්‍යාප්තියෙන් ජනතාව ආරක්ෂා කරවීම සඳහා දිවයින පුරා ජංගම එන්නත් කරන වැඩසටහන් අදින් ආරම්භ කෙරුණා. ඒ අනුව මහජනතාව රැස්වන ස්ථානවල මෙන්ම රජයේ ආයතනවලද ත්‍රිවිධ හමුදාව යොදවා ජංගම එන්නත් කරන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. අපි බලාපොරොත්තු වෙනවා සියලුම රජයේ ආයතන වලට පවා ගොස් ඒ ස්ථානවලදී ජංගම එන්නත් කරන මධ්‍යස්ථාන පිහිටවලා අපි ඒ ආකාරයෙන් එන්නත්කරණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එපමණක් නොවේ මහජනතාව රැස් වෙන ප්‍රධාන ස්ථානවලට පවා ගොස් මේ ආකාරයෙන් එන්නත්කරණය ත්‍රිවිධ හමුදා යොදවලා මේ එන්නත්කරණය දියුණු කිරීම සඳහා කළ හැකි උපරිමය ත්‍රිවිධ හමුදාවෙන් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 16,632ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,78,051ක් ලෙසයි. කොවිඩ් සාර්ථකව පාලනය කළ රටවල් අතරට මියන්මාරය දෙක්ව තිබෙනවා. ඒ අනුව මියන්මාරයෙන් දින 7ක් අඛණ්ඩව කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නැහැ. ගෝලිය කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් අතරට මියන්මාරයේද එක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ වන විට මියන්මාරය තුළින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19,310ක් වන අතර එරට සෞඛ්‍ය අංශය සඳහන් කළේ ඒ අනුව අඛණ්ඩව දින 7ක් එරටින් කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවයි. පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 174 දෙනෙකු වාර්තා වීමෙන් පසු මියන්මාරය තුළ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,35,254ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා රෝගීන් 92 දෙනෙකු පසුගියදා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර අග්නිදිග ආසියානු රටක් වන මියන්මාරය තුළ මේ දක්වා සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,13,113ක් දක්වා ඉහළට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මියන්මාර සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව මියන්මාරයේ මිලියන 18.8කට අධික ජනතාවක් මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර තිබෙනවා. මියන්මාරය තුළ එන්නත්කරණය වේගවත් බව මෙන්ම එන්නත් ලබා ගැනීමට ජනතාව තුළ පවතින උනන්දුවත් කොවිඩ් තුරන් කිරීමට ප්‍රමුඛතම සාධකය බවට පත්ව ඇති බවයි එරට සෞඛ්‍යංශ සඳහන් කර ඇත්තේ. මේ අතර එන්නත් ලබා තිබීම අනිවාර්ය කිරීම ඇතුළු කොවිඩ් පාලන සීමාවලට එරෙහිව බෙල්ජියමේ අගනගරය වන බ්‍රසල්සි විරෝධතා පාගමනක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එම විරෝධතා පාගමන සඳහා 1600කට අධික ජනකායක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් බෙල්ජියමෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පැවතියත් පනවා තිබූ දැඩි සීමා මදක් ලිහිල් කිරීමට බෙල්ජියම පියවරගෙන තිබෙනවා. ඒ අනුව බෙල්ජියමේ සිනමා ශාලා වැනි පොදු ස්ථාන වෙත ඇතුළුවීමට අවසර ලබා ගැනීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්ව මාස 5කට පසු බූස්ටර් එන්නතක් ලබා තිබීම අනිවාර්ය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ මේ වන විට කොවිඩ් පස්වැනි රැල්ලට මුහුණ පා සිටින බෙල්ජියමේ කොවිඩ් වෛරස ආසාදිත සමස්ත මරණ 29000ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම එරට වැඩිහිටි ජනගහනයෙන් 76%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර 56%ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. 74 වන ජාතික නිදහස් සැමරුම සහ එහි සූදානම පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්වුණා. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යවත් බහුභාග යන තේමා පාඨය යටතේ අපි 2022 74 වන නිදහස් සමරුවල පවත්වනවා. අපි මේවර විශේෂයෙන්ම දචාම්බ තමත්ම උත්කර්ෂවත් වන්දමින් නිදහස් දින සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. වගේම මෙතෙක් කල් අපි නිදහස් දින සිහිපත් කරේ නැත්නම් මල් මාලා දාලා පිළිගත්තේ ගරු මහමාන්‍ය ඩී.එස්.එල් නායක මැතිතුමා පමණයි. නමුත් එතුමා සමග නිදහස ලබා ගැනීමට උර දුන්න තවත් අය හිටියා. ඒ සියලු දෙනා වෙනුවෙන්ම අපි පුෂ්පෝපහාර පුද කරන්න තීරණය කළේ කටයුතු මේ වෙලාවටම සමගාමීව කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහභාගී වෙනවා 3463ක බට පිරිසක්, නාවික හමුදාවෙන් 919ක්, ගුවන් හමුදාවෙන් 804ක්, ශ්‍රී ලංකා පොලිසියෙන් 336ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 282ක්, ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 437ක් සහ ජාතික ශිෂ්‍ය බට බලකායෙන් 259ක්. ඉතින් මුළු එකතුව 6500ක ප්‍රමාණයක් මේ පෙළපාලියට සහභාගී වෙනවා. බටපිරි. අපි වෙනදා වගේම නිදහස් මන්දිරයේදී දෙවැනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ තුන්වෙනිදා උදේට සංඝගත දක්ෂිනාවක් පැවැත්වෙනවා. ඒ වගේම පෙබරවාරි 4 වෙනිදා උදෑසන ප්‍රධාන උත්සවයේ විදියට ආරක්ෂක හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායත්, පාසල් සිසු සිසුවියනුත්, ඒ වගේම සංස්කෘතික කණ්ඩායමුත් සම්බන්ධ වෙලා ඉතාමත්ම මනරම් ඒ වගේම අභිමානවත් පෙළපාලියක් පැවැත්වෙනවා. රථවාහන සැලසුම් කිරීම අදිරු සියලුම දේවල් ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදා පොලිසිය එකතු වෙලා ඒ සියලුම සැලසුම් යොදලා තියෙනවා. මහජනතාවට කිසිම අවහිරිතාවයක් සිදු නොවි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී රටේ පවතින කොවිඩ් තත්ත්වයටත් අනුගත වෙමින් සෞඛ්‍ය නීති රීති සම්පූර්ණයෙන්ම පිළිපදිමින් මේ පෙළපාලිය එහෙත් අභිමානවත් විදිහට පවත්වන්න අවශ්‍ය සියලුම කටයුතු කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාවේම පොලිසියේ මේ පෙළපාලට සම්බන්ධ වෙන සියලු දෙනාම පසුගිය මාසික වගේ කාල සීමාවක සිට ජෛව බුබුලක් හැටියට තමයි කටයුතු කරලා තිබෙන්නේ. මන්ද මේ පෙළපාලි වලට අතිරේක බටපිරිස් හිටියට අපි බලාපොරොත්තු වෙන්නේ ගිය පාරත් මේ ආකාරයෙන්ම මේ ජෛව බුබුලෙන් පිටත නොයන ආකාරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙක් මේ පෙළපාලි වල ගමන් කරන අයගෙන් සොයාගන්න නැති වෙන ආකාරයෙන් අපිට හැකියාවක් ලැබුණා. මේ අවස්ථාවේදී ඒ ආකාරයෙන්මයි අපි ක්‍රියා කරන්නේ. ප්‍රමාණයෙන් ලොකු පොල්ගෙඩි මෙම වසර පුරා රුපියල් 75ක මිලකට සතුස්ස මගින් අලෙවි කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෙම වසර පුරා පොල් ගෙඩියක් රුපියල් 75ක මිලකට අලෙවි කිරීමට අදාළ ගිවිසුම පොල් සංවර්ධන මණ්ඩලය සමග අත්සන් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අනුව එහි නියම ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනුයි අද ආරම්භ වුණේ. මේ අතර ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩි මෙම වසර පුරා රුපියල් 75ක මිලකට සතුස මගින් අලෙවි කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට වරකට උපරිම ලෙස පොල් ගෙඩි 5ක් මිලදී ගැනීමට හැකියාව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
මේ වර්ෂයේ පුරාවට ලොකු පොල් ගෙඩියක් සතොස මගින් උපරිම මිල රුපියල් 75කට අලෙවි කරනවා. එක පාරිභෝගිකයෙකුට අපි පොල් ගෙඩි 5ක් ලබා ගන්න පුළුවන්. එහෙම පොල් ගෙඩි වශයෙන් ලබා ගන්න බැරි පාරිභෝගිකයන්ට ඊටම ඉහළ ගුණත්වයෙන් යුක්ත අපනයන තත්වයේ තියෙන පොල් ගෙඩි දෙකක කිරි රුපියල් 150කට සතොසෙන් ලබා ගන්න පුළුවන්. වෙළඳ පොලේ මිල අඩු වුණොත් අඩු කරනවා. වැඩි වුණොත් වැඩි කරන්නේ නැහැ. ප්‍රථමයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි ආරම්භ කරන්නේ. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ සතොස වෙළඳසැල් වලින් අද දිනේ සිට රුපියල් 75 බැගින් ලොකු පොල් ගෙඩියක් අකණ්ඩව මේ වර්ෂයේ පුරාම පවත්වාගෙන යනවා. පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සහන සලසා දීමේ ව්‍යාපෘතියක් වශයෙන් තමයි මේ සහල් පොල් මිල ස්ථායීකරණය කරලා තියෙන්නේ. ඉදිරි කාලය තුලදී අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ ප්‍රධාන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල මේ වර්ෂයේ පුරාවට ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය සතොසාරා අපි ලබා ගන්නවා. ඉතිහාසයේ පොල් අපනයනෙන් අපි ලබන විශිෂ්ටතම ආදායම පසුගිය 2021 වසරේදී ලබා ගැනීමට හැකි වුණේ අපි ඩොලර් මිලියන 850කට ආසන්න ආදායමක් ඒ හරහා ලබාගෙන තිබෙනවා. ඉතින් දිනෙන් දින වැඩිවන වෙළඳපොළ හරහා අපි විශ්වාස කරනවා ලබන වසර තුලදී 2022 වසරේදී අපිට පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ඩොලර් බිලියනයකට අධික අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම පුරෝකථනය කරන ආකාරයට ඉදිරි වසර 5ක කාලය තුල අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 1.5 ඉක්ම වූ ආදායමක් පොල් ක්ෂේත්‍රයට ලබාගත හැකිව තිබෙනවා. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් විසින් මහබැංකු බෝම්බ ප්‍රහාරය සිදු කර අදට වසර 26ක් ජීවිත 91ක් පමණ අහිමි කළ එකී ඛේදනීය අතීතය ගැන සටහනක්. ප්‍රහාරයේ හේතුවෙන් ජීවිත 91ක් අහිමි වෙද්දී තවත් 1400ක පමණ පිරිසකට තුවාල සිදුව තිබෙනවා. මීට අමතරව ප්‍රහාරයේ බලපෑම නිසා 100ක පමණ පිරිසකගේ දෘශ්‍ය පෙනීමට හානි සිදුව ඇති අතර තුවාල ලැබූ පිරිස අතර ඇමරිකානුවන් 2 දෙනෙක්, ජපන් ජාතිකයින් 6 දෙනෙක් සහ ලන්දේසී ජාතිකයෙක්ද වෙනවා. ප්‍රහාරයෙන් විපතට ලක් වූ බොහෝ දෙනෙකු බැංකු අසල සිටි සාමාන්‍ය ජනතාවයි. ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා කොළඹ කාසල් වීදියේ කාන්තාරෝහලේ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා පත්ව තිබෙනවා. එතුමා සභාපති ධුරයට පත්වීමේ උත්සව අවස්ථාව ඊයේ පැවැත්වුණා. කොළඹ ශ්‍රංගිලා හෝටල් පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වුණා. ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමේ 21 වන සභාපතිවරයා ලෙසයි කොළඹ කාසල් වීදියේ කාන්තාරෝහලේ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා එම තනතුර සඳහා පත් කෙරුණේ. සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙම අවස්ථාව පැවැත්වුණා. අලුත උපදින නොමේරු දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරනු පිණිස සේරුවිල මංගල රජමහා විහාරස්ථානයත් ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්ව ක්‍රියාවට නංවන සේව් බේබි පුණ්‍ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් මෙහිදී යොමු වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාව සමගින් එක්ව සිටියා. ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයේ 21 වන සභාපතිවරයා ලෙස තේරිපත් වූ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා 1969 වර්ෂයේදී උපත ලබා ඇත්තේ.
සිය ප්‍රාථමික අධ්‍යාපනය කොක්මාදුව කනිෂ්ඨ විද්‍යාලයෙන් හදාරන ඒ මහතා උසස් පෙළ විභාගය සඳහා තෙලිග්ජවිල කනිෂ්ඨ පාසලට ඇතුළත් වුණා. අධ්‍යාපනය සාර්ථකව නිම කළ ඒ මහතා පසුව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වනවා. අනතුරුව දිවයිනේ රෝහල් ගණනාවකම සිය සේවය ලබා දෙමින් ඒ මහතා සුවිශේෂී කාර්යභාරයක් මෙරටට සිදු කළා. එම සේවය තවදුරටත් සිදු කිරීමේ බලාපොරොත්තුව සහිතවයි ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ධූරයට ඒ මහතා සුදුසුකම් ලබා ඇත්තේ. අපි පෙරණට සොසයිටි එම නැත්තම් පරිජන්ම වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විදියට අපි දැකපු දෙයක් තමයි අපේ රටේ ලදරු මරණ අනුපාතය මීට වඩා හොඳ තැනකට අපිට ගේන්න පුළුවන්. මොකද දරුවන් 1000ක් උපදිනකොට සාමාන්‍යයෙන් අපේ රටේ දරුවන් අපිට දැනට තියෙන දත්ත අනුව 8ක් 9ක් අතර ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා. දැන් මේ අහිමි වෙන දරුවන්ගෙනුත් වැඩිම ප්‍රමාණයක් අහිමි වෙන්නේ නොමේරු දරුවන් කියලා අපිට පැහැදිලි වෙලා තියෙනවා. මේකට අවශ්‍ය විශේෂිතම වූ අවශ්‍යතාවයක් වන නොමේරු දරුවන්ගේ උපතේදී කෘත්‍රිම ශ්වසනය දෙන උපකරණ නියම සුදුසු ක්‍රමයට කෘත්‍රිම ශ්වසනය ලබා දෙන උපකරණ අපේ රටේ හරියට නැහැ. ඒ හන්ද එම උපකරණ අපේ අලුදෙනියේ සුබෝධි හාමුදුරන් වහන්සේ සහ සද්දා ටීවී ආයතනයත් එක්ක එකතු වෙලා ලොකු පුණ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කළා. රෝහල්ට බෙදා දීලා දරුවන්ගේ ජීවිත විශේෂයෙන්ම නොමේරු දරුවන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට තමයි අපේ ප්‍රධානම ඉලක්කය. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දෙදහස් විසියක පහශුවනිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ වනවා. ඒ අනුව ඇගයීම් කටයුතු පෙබරවාරි 5 වෙනිදා තෙක් පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වෙනත් වසරවල අගෝස්තු මාසයේ පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කල් දැමුණේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වන අතර එය පසුගිය ජනවාරි මාස 22 වෙනිදා සැලසුම් කළ පරිදි පැවැත්වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටි බවයි විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා සඳහන් කළේ. ඩෙංගු අධි අවදානම් කලාප ලෙස දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ 81ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්කවල මෙලෙස ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් පවතින බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ. ජනවාරි මාසයේ 3 වන සතියේ වැඩිම ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 411ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුද්ගලයන් 305 දෙනෙකු, කළුතරෙන් 120 දෙනෙකු, කුරුණෑගලින් 109 දෙනෙකු, පුත්තලමින් 96 දෙනෙකු, ගාල්ලෙන් 83 දෙනෙකු, මහනුවරින් 73 දෙනෙකු සහ රත්නපුරයෙන් 62 දෙනෙකු ලෙස ඩෙංගු ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. ලොව දූෂිතම රාජ්‍ය අංශයේ දූෂණ ක්‍රියාකාරකම් අනුව ලෝක ශ්‍රේණිගත කිරීම සිදු කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දූෂණ දර්ශකයේ තවත් පියවර 8ක් පහළ බැසීමට 2021 වසරේදී ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම දර්ශකයේ සැලකීමට ගත් රටවල් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 102 වැනි ස්ථානයයි. දූෂණ මට්ටම් අනුව ලබා දෙන ලකුණු ප්‍රමාණයන් වලදී ශ්‍රී ලංකාවට ලකුණු 37ක් ලැබී ඇති අතර ඒ පසුගිය වසරේදී ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා තවත් එක් ලකුණකින් පහළ යෑමක්. පසුගිය 2020 වසරේ ශ්‍රේණිගත කිරීම වලදී ශ්‍රී ලංකාව 94 වන ස්ථානයේ පසු අතර එහිදී ශ්‍රී ලංකාවට පසුපසෙන් සිටි භූතානය, ඉන්දියාව සහ මාලදිවයින යන සාක් රටවල් තුන ශ්‍රී ලංකාව පසු කරමින් දූෂණ දර්ශකයේ වඩාත් ගෞරවනීය ස්ථාන වෙත පැමිණ තිබෙනවා. අභියෝග මැද නොසැලුණු ඔහුගේ කතාව ඔබට කියන කතාව. අද අපේ කතාව ඒ ගැන. ඔහු නතර කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. හැමදාම ඔහුගේ රාජකාරිය අකුරටම ඉටු කරන්න හිතාගෙනයි ඔහු දවස ආරම්භ කරන්නේ. මැලේසියාවේ ජීවත් වෙන ඔහු සිදෙක් ඔස්මන්. ඔහු රැකියාවක් සොයමින් කාලය ගත කළා. හැම තැනකින්ම සිදෙක් ප්‍රතික්ෂේප වුණා. හේතුව ඔහුට කුඩා කාලේ ඉඳලම තියෙන ආබාධිත තත්ත්වය. ඔහුට නියමිත ශරීර උස නැහැ. ආබාධිත තත්ත්වයකුත් තියෙනවා. හැබැයි සිදෙක් නවතින්නේ නැහැ. ඔහු තමන්ගේ රැකියාව විදියට ආහාර ඇනුම් බෙදා හැරීමේ රැකියාවක් තෝරගන්නවා. පසුගිය කොවිඩ් කාලසීමාවේ බොහෝ දෙනෙක්ට උදව් උපකාර කිරීමේ අරමුණින්ම සිදෙක් තමන්ගේ රාජකාරය ඉටු කළා.
කරවටා ආහාර ඇනවුම දමාගෙන ඔහු පඩිපෙළ නගමින් පවා තමන්ගේ රාජකාරිය අපහසුවෙන් කරන විදිහ බලන්න. යතුරු පැදිය පවා හසුරුවන්නේ හරිම අපහසුවෙන්. සිදෙක් කියනවා මේක රැකියාවක් තමයි. හැබැයි මට දවසට අවශ්‍ය මුදල හොයාගත්තට පස්සේ වුණත් මම රාජකාරීවල නිරත වෙනවා කියලා. ඔහු ඇත්තටම මේ කාර්යෙන් ලබන්නේ ලොකු සතුටක්. සිදෙක් අපි හැමෝටම කියන කතාව ඒක තමයි ගොඩක් වටින්නේ. තමන්ට බොහෝ දේවල් පේන්නේ බැහැ කියලා. ඒ නිසාම අපි දේවල් අත්හරිනවා. හැබැයි අපි බැහැ කියන දේවල් කරන්න උත්සාහ කළොත් ඒ දේවල් පුළුවන් කියලා ඉබේටම අපිට පැහැදිලි වෙනවා. ආබාධිත තත්ත්වය ඔහු කිසිම විටක තමන්ගේ ජීවිතයට බාධාවක් කරගෙන නැහැ. අදටත් ඔහු බොහොම ආසාවෙන් තමන්ගේ කටයුතු කරගෙන යනවා. ඉතිං කාලය මදි මේ තියෙන දේවල් වලින් අපට මේ දේ කරන්න බැහැ වගේ බොහෝ රිනාත්මක සිතුවිලි අතරේ උත්සාහ කරලා බලන්න තමන්ට කරන්න පුළුවන් මොනවද කියලා. එතකොට බැහැ කියලා හිතුන බොහෝ දේවල් තමන්ට කරන්න පුළුවන් වෙයි. කාටවත් කරදරයක් නොකර. අවධානය විදෙස් පුවත් වෙත. ඉතාලියේ දේශපාලන පක්ෂවල ඇරයුමෙන් ඉතාලි ජනාධිපතිවරයා නැවත වරක් එම දුරයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉතාලි ජනාධිපති ලෙස කටයුතු කළ සර්ජියෝ මැටරෙල්ලා යළිත් එම තනතුරට තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීට පෙර තමන් දෙවන දුර කාලයක් අපේක්ෂා නොකරන බවට ප්‍රකාශ කර තිබුණ නමුත් 86 වරදි සර්ජියෝ මැටරෙල්ලා මෙලෙස නැවත ඉතාලි ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව ඇත්තේ ඉතාලි දේශපාලන පක්ෂවල ඇරයුමෙන් බවයි එම මාධ්‍ය වාර්තා කළේ. මේ අතර පසුගියදා ඒ සඳහා වූ ඡන්ද විමසීමක්ද පවත්වා ඇති අතර ඉතාලි ජනාධිපති මැටරෙල්ලා යලි තෝරාපත් කර ගැනීම එරට ස්ථාවරභාවය සඳහා වැදගත් වන බවයි විචාරකයන් විසින් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම එහිදී ඉතාලි ජනාධිපතිවරයා විසින් පවතින ගෝලීය වසංගතය සහ ඉතාලියේ දුෂ්කර ආර්ථික මෙන්ම සමාජයේ වාතාවරණය හමුවේ තමාට තවදුරටත් රාජකාරී පවරමින් පාර්ලිමේන්තුව ගනු ලැබූ තීරණයට ගරු කරන බවටද ප්‍රකාශ කර තිබෙනවා. ඉතාලි දේශපාලන පද්ධතිය තුළ ජනාධිපතිවරයාට බලතල රසක් හිමිවන අතර අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සහ දේශපාලන අර්බුද විසඳීම ඔහුට පැවරෙන කාර්යභාරයන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රාණ ඇපේ තබාගෙන සිටින ඇමරිකානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සිවිල් ඉංජිනේරුවෙකු වන මාක් ෆෙරිච් කඩිනමින් නිදහස් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී තලිබාන්වරුන්ට සිය ප්‍රතිපත්තිවල නීත්‍යානුකූල භාවය පිළිබඳ යම් අපේක්ෂාවක් පවතිනේ නම් ඔවුන් කඩිනමින් ඇමරිකානු නාවික හමුදා නිලධාරියා නිදහස් කළ යුතු බවයි ජෝ බයිඩන් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. ඒ අනුව තලිබාන් පාලනය තුළ ඇමරිකානුවන්ගේ හෝ ඕනෑම අහිංසක සිවිල් වැසියෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවක් පිළිගත නොහැකි බවද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම තලිබාන් හෝ කුමන හෝ පාලනයක් විසින් සිවිල් වැසියන් ප්‍රාණ ඇපේ තබා ගැනීම කුරිරු සහ බියගුළු ක්‍රියාවක් බවට ජනාධිපති ජෝ බයිඩන් තලිබාන්වරුන් වෙත ප්‍රකාශ කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. හෙට පෙබරවාරි 1 වෙනිදා අතිපූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේගේ හා ජෝන් එඩ්වඩ් හුණුපොළ නිලමේ පෙනී සිටිමින් සතර කෝරළයෙහි උදම්විට විහාරස්ථානයේදී උදම්විට වාදය පවත්වා ඇත්තේ 1866 වසරේ පෙබරවාරි මාස 1 වන දිනයි. ආසියාවේ ප්‍රථම තැපැල් රථයේ හෙවත් අශ්ව කෝච්චිය කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීම සිදු කර ඇත්තේ 1832 වසරේ පෙබරවාරි මාස 1 වන දිනයි. එක්සත් ජාතීන්ගේ පළමු මහලේකම්වරයා ලෙස නොවේහි ට්‍රිග්වේ ලායි මහතා තෝරාගෙන ඇත්තේ 1946 වසරේ පෙබරවාරි මාස 1 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.